මේ මුලින්ම මේ ඔපරේටිං සිස්ටම් කියන අපි මේ අද ඉගෙන ගන්න පාඩමට යන්න ඉස්සෙල්ලා එහෙනම් අද පාඩම ඔපරේටිං සිස්ටම් පාඩමට නැත්නම් මෙහෙයුම් පද්ධති කියන පාඩමට යන්න ඉස්සෙල්ලා අපි කම්පියුටර් සිස්ටම් එක ගැන අඳුන ගන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම අපේ ඉගෙනගත්ත අර බේසික්ස් ටික හදා ගන්න. ඔයගොල්ලෝ මේ ඩයග්‍රෑම් එක මුලින්ම ඇඳ ගන්න බලන්න පොතේ. ඇඳ ගන්නකොට මේ හાર્ඩ්වෙයාර් ගැන පොඩ්ඩක් ලියන්නත් එක්ක ඉඩ තියාගන්න. ඒ කියන්නේ තනි පිටුවක් ගත්තට කමක් නැහැ. තනි පිටුවේ කම්පියුටර් සිස්ටම් පරිගණක පද්ධතිය hardware දෘඩාංග software මෘදුකාංග firmware ස්ථිරාංග liveware ජීවාංග මේ නම් ටිකත් එක්ක අපි මේ components ටික අඳුන ගන්නයි හදන්නේ. මේක අපි basics වල කරපු එකක්. නමුත් මම පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ ඔයගලන්ට. එහෙනම් mind map එක මෙහෙම දාගන්න. තනි පිටුවේ මේ විදිහට හතරක් දාගන්න. ඊට පස්සේ අපි මොකද්ද මේ hardware කියන එක ඉගෙන ගමු. මතක් කරගන්න. ඔයගොල්ලෝ දන්නවා මේ hardware කියන්නේ මොකද්ද කියලා. අපි මේ user මේ hardware නැත්නම් මේ පරිගණකේ අපිට tangible part එක නැත්නම් physical part of the computer මේ hardware එකට පණිවිඩ දෙන්න අපිට software ඕනේ කියන concept එකට එන්නයි මේ හදන්නේ. හැබැයි ඒ ඔක්කොටම එන්න කලින් hardware කියන එක හරියට නිර්වචනය කරන්න අපි කලින්ම ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපේ hardware definition එක දැනගන්න ඕනේ. එහෙනම් අපේ අර mind map එකේ මේ mind map එක හැදෙන තැන අපි ලස්සනට මේ hardware ගැන මොනවා හරි පුංචි දෙයක් ලියන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ hardware කියලා මොනවද ඉගෙන ගත්තේ? printers නේද? monitor joystick වගේ input devices එතකොට mouse වගේ input devices keyboard ඔයගොල්ලන් කතා කරන ඔක්කොම input devices තියෙනවා processor ඒ වගේම RAM ඔය තමයි hardware කියලා කියන්නේ. එහෙනම් මොකද්ද මේ hardware කියන්නේ කියලා බලමු. right එහෙනම් පුතාලට පුළුවන් hardware කියලා කියන්නේ මොකද්ද? The physical and tangible part නැත්නම් components of a computer. ඒ ටික විතරයි ලියා ගන්න පුළුවන්. Physical tangible part නැත්නම් component of computer ඒ තමයි මොකද hardware කියලා කියන්නේ. එහෙනම් පුතේ ඔන්න ඔයා hardware ගාවින් ලියා ගන්න ඕනේ මොකද්ද? Physical and tangible part of the computer කියලා ලියාගත්තා නම් හරි. පරිගණකයේ භෞතික සංරචක නැත්නම් ස්පර්ශ කරන්න පුළුවන් ස්පර්ශ කළ හැකි කොටස් දෘඩාංග ලෙස හඳුන්වයි. පුංචි උදාහරණ දෙක තුනක් ලියා ගන්න. mouse monitor RAM ඒ වගේ හැමෝටම ගැලපෙන්න input එක device එකකුයි output එක device එකකුයි memory එකකින් එකකුයි වගේ ලියාගත්තා නම් පුතාලට තවත් හොඳට පැහැදිලි වෙයි. හරි කොහොමද මේ කොටස තේරිච්ච අය දැන් අපි කම්පියුටර් එකේ components ගැන කතා කරද්දී hardware ගැන කතා කරා. එතනදී ඔයාට අතට අහු වෙනවා නම් අතට අහු වෙන කොටස් අපි physical part නැත්නම් භෞතික කොටස් අපි කතා කරනවා hardware කියලා. මේක තේරුණාද? right එහෙනම් ඔයාගේ බලන්න ඉස්සරහ තියෙන කම්පියුටර් එකේ mouse එක අතට අහු වෙනවා. keyboard අතට අහු වෙනවා. monitor එක අතට අහු වෙනවා. අන්න ඔය කොටස් තමයි hardware කියලා කියන්නේ. අපි බලමු ඊළඟ කොටස. right. මේකම තමයි තියෙන්නේ. right. අපි යමු firmware එකට. අපි software අන්තිමට කරමු. මොකද අපි යන්නේ operating system එක ඉගෙන ගන්න. එහෙනම් software අන්තිමට දාමු. firmware කියලා තැන ලියා ගන්න මොකද්ද? පුතාලා දන්නවා firmware කියලා කියන්නේ ස්ථිරාංග කියන වචනයෙන්ම තේරෙන්නේ මොකද්ද? මේ කම්පියුටර් එකට booting instructions ලියලා තියෙනවා manufacturing stage එකේදී නිෂ්පාදන අවධියේදී
manufacturing stage එකේදී ලියලා තියෙනවා programs වගේ. ඒවා කවදාවත් අපි වෙනස් කරන්නේ නැහැ. ඒවා පුතේ කම්පියුටර් වල විතරක් නෙමෙයි washing machines වලත් තියෙනවා. එතකොට ඊට අමතරව තියෙනවා මේ mobile phones වල microwave ovens වල මේ iPods වල මේ වගේ soft මේ මොනවා හරි instructions ටිකක් embed කරලා තියෙනවා hardware එකට. ඒ කියන්නේ hardware එකේම ලියලා තියෙනවා. අපිට පස්සේ වෙනස් කරන්න බෑ. A program required initially to boot up computer system is called firmware. Since these firmware are incorporated in the process of manufacturing hardware, it cannot be easily changed later on. So you can't change later on once it's embedded to the hardware, right? ඒක කරන්නේ කවුද? manufacturing. දැන් ඔයාගේ Dell company Dell machine එකක් නම් ඔයාගේ Samsung machine එකක් නම් ඒ Samsung ආයතනයේ නිෂ්පාදනය කරන වෙලාවෙම instructions දෙනවා. example එක කියන්න පුළුවන් ROM එකේ booting instructions ටික දෙනවා නේද? ඊට අමතරව පුතාට ලියන්න පුළුවන් washing machine, microwave oven, mobile phone කියලා ලියන්න පුළුවන්. ඔන්න දැන් mind map එක කොහොම දාගන්න පුළුවන්. අපි note එක ලියද්දී අර වගේ mind map එකක් දාගත්තම ඔයාලට ගොඩක් ලේසි. ඇයි දන්නවද? එතකොට මේ කාරණා ඔක්කොම ඔයාලට සරලව බලන්න පුළුවන්. දැන් මම අර වීඩියෝ එකක් හදලා තිබ්බේ ඔයගලන්ට මේ විදිහට computer components කියලා මේ විදිහට හතර පැත්තට මෙහෙම දාලා ලියා ගන්න පුළුවන් hardware කියලා hardware ගැන ලියන්න පුළුවන්. දැන් firmware කියලා ලියලා මෙතනින් firmware ගැන example එකක් එක්ක ලියන්න පුළුවන්. තව අපි ඊළඟට කතා කරනවා liveware and software. මේ දෙකත් එහෙම ලියන්න පුළුවන්. තව කවුරු හරි කැමති නම් මෙහෙම නැතුව වගුවක් කියනවා. අපි ඉස්සර වගුවක් ගියේ. මට මතකයි මම කලින් කරන වෙලාවේ මම වගුවක් ගහන්න කිව්වා. මෙහෙම ව්‍යාල හතරම මොනවාද ව්‍යාල හතර? hardware, software, firmware, liveware. එතකොට මේ ව්‍යාල ටික ওই විදිහට ගන්න පුළුවන්. අපි බේසික් කරද්දි හිමයි කරේ. දැන් අද ඔයාලට මේ operating system එක ඉගෙන ගන්නකොටත් basics ටිකක් මතක් කරලා දෙනවා මම. දැන් අද දවසේ ඇත්තටම basics තමයි මතක් කරලා දෙන්නේ. එතනදී පුතාලට පුළුවන් ඔය විදිහට මම කලින් පෙන්නපු විදිහට ලස්සනට mind map එක දාගන්න. අපි දැන් මේක ලියාගමු බලන්න. firmware ස්ථිරාංග කියලා ලියා ගන්න. මේ වෙලාවෙම ලියන්න පුළුවන් නම් හොඳයි. ආයි වෙලාවක් ගන්න නැතුව පරිගණක පද්ධතියක සමාරම්භය සඳහා මූලිකව අවශ්‍ය වන ක්‍රම ලේඛන ස්ථිරාංග ලෙස හඳුන්වනවා. මේවා දෘඩාංග නිෂ්පාදනය කරන වෙලාවෙම කරන නිසා පසු කාලීනව වෙනස් කරන්න නැහැ. English medium එකත් ලියා ගන්න. A program required initially to boot up computer system. තව චුටි තරුවක් දාලා එතනම ලියා ගන්න. Firmware are incorporated in the process of manufacturing hardware. They cannot be easily changed later. Example තුනක් විතර දාගන්න. ROM එක අනිවාර්යෙන් දාගන්න. ඊට අමතරව water washing machine එක, microwave oven එක, mobile phone එක ලියන්න පුළුවන්. හරි. ඔන්න අපි දැන් දෙකක් කරා. hardware කරා, software මේ firmware කරා. අපි යමු බලන්න තවත් මොනවද කරන්න පුළුවන් කියලා. මෙන්න firmware වට බලන්න පුළුවන් අවස්ථාවක්. BIOS මේ bootstrap loader කියන එක. bootstrap loader අපි ඉස්සරහට කතා කරනවා කොහොමද මේ booting sequence එක ගැන කතා කරනවා. Actually, firmware is a software, a piece of software that is embedded to the hardware. Hardware එකට embed කරලා තියෙනවා. In manufacturing stage එක ඇත්තටම අපි කියනවා software for hardware කියලා කියනවා. Right? Right. Then liveware. Liveware කියන්නේ මොකද්ද?
මේ මොහොතේ මේ පුද්ගලයා කම්පියුටර් එක පාවිච්චි කරනවා නම් අපි බලමු ලයිව් එයා වලට මම පුංචි වීඩියෝ එකක් හැදුවා ඔයගලන්ට ඒක මට අප්ලෝඩ් කරගන්න බැරි වෙලා තියෙනවා ලයිව් එයා කියලා කියන්නේ මොකද්ද මේ මොහොතේ පුද්ගලයෙක් පරිගණකයක එක්ක වැඩ කරනවා නම් අන්න ඒක ඒ වෙලාවේ ඒ පුද්ගලයා ලයිව් එයා කියලා කියනවා ලයිව් එයා කියලා කියන්නේ මොකද්ද a person who is engaged with the computer at this time දැන් මේ මොහොතේ ඔබ ඔතන ඉන්න ඔයාලා live එයා right එකක් ලියා ගන්න live එයා a person or user who is using the computer right now මේ වාක්‍ය විතරක් ලියා ගන්න user who is using the computer system example human being පුද්ගලයෙක් මේ මොහොතේ පරිගණකයේ භාවිතා කරයිද ඇය හෝ ජීවාංගයක් ලෙස හඳුන්වනවා right හරි එහෙනම් ඔන්න අපි අවශ්‍ය කාරණා කීපයක් ඉගෙන ගත්තා මම ඔයාලට හදාපු තව වීඩියෝ එකක් තියෙනවා ලයිව් එයා වීඩියෝ එක මම ඒකත් පෙන්නන්නම් ඇත්තටම මේ පුද්ගලයෙක් මේ වෙලාවේ පරිගණකයක් භාවිතා කරනවා නම් අන්න ඒ පුද්ගලයා ඒක අදාළ වෙන්නේ නැහැ ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ම කියලා ඒ කවුද ඒ මොහොතේ භාවිතා කරන්නේ එයා තමයි ලයිව් එයා කියලා කියන්නේ එතකොට ලයිව් එයා කියලා කියන්නේ ඇත්තටම පුද්ගලයෙක්ම තමයි මේ මොහොතේ මෙයා භාවිතා කරනවා නම් පරිගණක එයා ලයිව් එයා. එතකොට මේ මොහොතේ මෙයා භාවිතා කරනවා නම් මේ පරිගණක එයා ලයිව් එයා. ඒ විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන්. නැත්නම් අපිට definition එක විදිහට දෙන්න පුළුවන්. A person who is using the computer right now, he is a live ear. Right? ඔන්න දැන් අපේ හොඳම මාතෘකාවට එනවා. ඒ තමයි software. අන්තිම එක. components වල හතරවෙනි එක. ඒ තමයි මෙතන අංකේ 2 කියලා තිබුණාට අපි දැන් කරන්නේ ඕඩර් එක 4. මොකද මට ඕනේ අන්තිමටම software ගැන කතා කරන්න. දැන් අපි hardware කතා කරා, firmware කතා කරා, liveware කතා කරා. දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ software. software කියන්නේ පුතේ instruction. උපදෙස් instruction given in sequence in order to operate the computer to achieve a particular aim. මේ වාක්‍ය විතරයි අවශ්‍ය වෙන්නේ. පුතාලා හොඳටම දන්නවා මේ පරිගණකයට කිසියම් වැඩක් කරගන්න පුතේ අපිට කෙලින්ම මෙයාට කතා කරන්න බෑ කියලා මම කතා කරා. මතක ඇති ඔයගලන්ට. මෙයා අඳුරන්නේ 1010 right? එතකොට මෙයාට කතා කරන්න ඕනේ hardware එකට කතා කරන්න ඕනේ කොහොමද? software හරහා අපිට උපදෙස් දෙන්න පුළුවන්. මොනවටද ඒ උපදෙස් දෙන්නේ? අපිට මොනවා හරි වැඩක් කරගන්න. මෙතනින් අපිට මොනවා හරි අනිත් පැත්තට ටාස්ක් එකක් මොකක් හරි උදව්වක් කළා දෙය. උදාහරණයක් මට ලකුණු දෙකක් එකතු කරලා එයා මට එකතු ආරම්භ දෙනවා. මට මාර්ක් ෂීට් එකක් හදන්න දෙනවා. මට උපදෙස් දෙන්න ඕනේ අපි කියමුකෝ ෆොටෝ එකක් එඩිට් කරගන්න. මගේ ගාව තියෙනවා පරණ ෆොටෝ එකක්. මට ඒක ලස්සන කරගන්න අලුත් කරගන්න පාට කරගන්න ඕනේ. එහෙනම් මම ඒ උපදෙස් ලබා දෙන්නේ software එක හරහා. මොන software එකද ඔයගොල්ලෝ අහලා තියෙනවා Photoshop වගේ softwares තියෙනවා නේද පුතේ? හරි. එහෙනම් ඔන්න හොඳයි දැන් ඔයගොල්ලෝ software එකක් දන්නවා. අපි ලියාගමු එකක්. සිංහල මීඩියම් දරුවෝ යම් අරමුණක් කරා පරිගණක පද්ධතිය මෙහෙයවීම සඳහා පිළිවෙලකට අන්ඩර්ලයින් කරන්න ලබා දී ඇති උපදෙස් මාලා. මෙතන අපි ඉක්මනින්ම මතක තියාගන්න ඕනේ පුතේ එක වචනයක් උපදෙස්. ඉංග්‍රීසි වලින් නම් instructions. ඊට පස්සේ අපි ඒක ලස්සනට හදාගමු. ඔන්නෝමයි මතක තියාගන්නේ. ඔයාලා software කියන පමණින්ම ඔලුවට ගන්න ඕනේ එක වචනේ trigger වෙන්න ඕනේ එක term එකක් එනවා. මොකද්ද? instruction. මොකටද instructions දෙන්නේ? මොනවා හරි වැඩක් කරගන්න to achieve a particular task or aim. So how you are going to give sequence? What is sequence? One after another. එකකට පස්සේ එකක් දෙන්නේ. උපදෙස්. ඔන්න ඔය විදිහට පුතාලට පුළුවන් software කියන එකත් ලස්සනට අර්ථ දක්ව ගන්න පුළුවන්. definition එක හොඳටම තේරුම් ගත්තොත් ඔයාලට අමාරු වෙන්නේ නැහැ. මේ කොටස් වලට ගොඩක්
ලකුණු ලබා ගැනීම අමාරුයි. හේතුව මේක ගොඩක් තියරි පාඩමක්. ඒක නිසා මේකේ concept එක ඔලුවට ගන්න. ඊට පස්සේ ඔයාට හොඳට පැහැදිලිව ලියන්න පුළුවන්. අපි ප්‍රශ්න ගොඩාක් උත්තර දීලා ලෑස්ති වෙමු. මොකද මේකේ තියෙන ප්‍රශ්නම කරලා හොඳට අපි ප්‍රශ්න වල පිළිතුරු ලියන්නම අපි බලමු. එතකොට පුතාලට අමාරු වෙන එකක් නෑ. right. එතකොට ඔන්න දැන් ඔයාලගේ අර mind map එක fill වෙලා තියෙනවා. දැන් ඒක ඉවරයි. දැන් අපි මේ software ගැන දීර්ඝ වශයෙන් කතා කරනවා. හේතුව තමයි අපේ මාතෘකාවට කිට්ටුයි. කොහෙද අපේ මාතෘකාව තියෙන්නේ? අපි අද ලෑස්ති වෙලා ඉන්නේ මෙන්න මෙතනට එන්න. මොකද්ද? operating system ගැන කතා කරන්නේ. එහෙනම් අපි software එකක් නේ operating system එක වෙන්නේ. එහෙනම් අපි මේක හඳුන ගන්නයි ඕනේ. එහෙනම් පුතාලා software කියලා ලියාගෙන instructions නේ. හරි software set of instruction given to hardware to do a task. අපි කලින් ඉගෙන ගත්තා. දැන් ඔයාගේ පොතේ මේ විදිහට software divided into two: system software, application software. System software again divided into three: operating system, language translators, you can say language processors or language translators, utilities. ඊළඟට application software again divided into two: general purpose software, tailor-made නැත්නම් customized software කියලා ගන්න පුළුවන්. මම මේකේ තව පුංචි ස්ලයිඩ් එකකට යන්නම්. භාෂා දෙකම තියෙනකොට ලේසියි ඔයගලන්ට. මේකට යන්කෝ. මෘදුකාංග ඉංග්‍රීසි මීඩියම් අය ඉංග්‍රීසි වලින්, සිංහල මීඩියම් අය දෙකෙන්ම ලියා ගන්න පුළුවන්. ලියන්න පටන් ගමු. software divided into two: system software, application software. ලියන්න බලන්න දෙකට බෙදලා. ඊළඟට අපි ලියමු පුතේ system software දෙකකට බෙදෙනවා. operating system, utility software තුනකටම බෙදා ගමු. language translators ගමු මෙතෙන්ට. language translators සිංහලෙන් යනවනම් භාෂා පරිවර්තක කියලා දාගන්න. ඒතර අපිට ලේසි. තුනම තියෙනවනේ. operating system සිංහලෙන් මෙහෙයුම් පද්ධති අපේ පාඩම තමයි මේ තියෙන්නේ. operating systems එක එක විදිහට දෙකට බෙදෙනවා. මම මේ බෙදලා තියෙන්නේ interface එකේ විදිහ අනුව. සමහර ඒවා තියෙනවා graphical user interface, ඒ කියන්නේ Windows, Vista, Mac ඒ වගේ මේ පින්තූර තියෙනවා, Windows තියෙනවා, menus තියෙනවා, pointers තියෙනවා. මේ graphical user interface user friendly පොඩි කෙනෙකුට පවා මේක operate කරන්න පුළුවන්. මේ graphical user interface GUI අපි කියනවා චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් කියලා කියනවා graphical user interface. හැබැයි CLI කියලා කියන්නේ මොනවාද? black screen එකක අපි මේක විස්තරාත්මකව ඉදිරියේදී ඉගෙන ගන්නවා. දැනට CLI කියලා ලියන්න. අපි සිංහලෙනුත් මේක ලියමු. දැනට ලියන්න CLI example DOS කියලා ලියන්න. GUI වලට examples ලියන්න Windows, Vista, Mac මේ ටික ලියන්න. කාටද කියන්න පුළුවන් language translators දන්නවනම් අත උස්සන්න බලන්න. මට language translators දෙකක් කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න. කියන්න පුතේ. රෂිද කියන්න. compiler, interpreter. very good. compiler, interpreter කියලා ලියන්න language translator ගාව. හොඳට ලස්සනට mind map එක හැඳගන්න. compiler කියන්නේ සම්පාදක, interpreter කියලා කියන්නේ අර්ථ වින්‍යාසක. මෙතනින් මේ දෙකත් ලියා ගන්න. එතකොට මේක තුනකට බෙදෙනවා, මේක දෙකකට බෙදෙන්නේ. ඊළඟට මේ පාර advanced level paper එකේ ඇහුවා මේ cost, ඒ කියන්නේ commercial off the shelf software. මිලදී ගත හැකි නැත්නම් ඇසුරුම් ගත මෘදුකාංග, උදාහරණයක් MS Word වගේ මිලදී ගන්න පුළුවන් පොදු අවශ්‍යතාවලට තියෙන ඒවා. තව තියෙනවා කස්ටමයිස් කියලා විශේෂ කාර්යයකට සැකසුණු මෘදුකාංග, උදාහරණයක් පුස්තකාලය. ඔයගලගේ ඉස්කෝලේ පුස්තකාල නැත්නම් ලයිබ්‍රරි සිස්ටම් එක ඔයාගේම ඉස්කෝලේ පදනම් කරගෙන හදලා තියෙන්නේ. ඒකට කියනවා මොකද්ද?
customized software කියලා. දැන් ඔයගලගේ කම්පියුටර් එකේ මේ program file එකේ මෙහෙම බලාගෙනකොට මෙන්න මේ anime, Corel Draw, Photoshop, Adobe Dreamweaver, Premiere ඒවා ඔක්කොම වැටෙන්නේ මොකටද? commercial and off the shelf software වලට තමයි ඒක වැටෙන්නේ. Right. එහෙනම් අපි උදාහරණයක් දාගමු මේකට Microsoft Word මේකට උදාහරණයක් දාමු library system පුස්තකාල කළමනාකරණ පද්ධතිය. දැන් මේ mind map එක ඉවරයි. දැන් පුතාලට පුළුවන් තව දුරටත් මේක ගැන ඉගෙන ගන්න මේ විදිහට. මේ software වල දැන් අපි කතා කරා customize and off the shelf. නැත්නම් අපි කතා කරේ මෙන්න මේ පැත්ත ගැන. application software වල මේ cost නැත්නම් commercial off the shelves නැත්නම් මිලදී ගන්න පුළුවන් සුරුම්ගත මෘදුකාංග ගැනයි කතා කරන්නේ. ඒ වගේම customize ඒ කියන්නේ අපි අපිටම කියලා හදා ගන්නවා. උදාහරණයක් අපි ටේලර් කෙනෙකුට දීලා ඇඳුමක් අපිටම ගැලපෙන්න මහ ගන්නවා නම් යුනිෆෝම් එක කියලා හිතන්න පුතාලගේ ඒක අපිට ගන්න පුළුවන් customize නැත්නම් tailor made software කියලා. තව විදිහකට කියනවා නම් ඔයාගේ පාසලේ පුස්තකාලේ ඔයාටම ගැලපෙන්න හදලා තිනවා. කීල් සුපර් මාකට් එකටම ගැලපෙන්න කීල්ස් එකේ point of sales වල system එක හදලා තියෙනවා. කාගිල්ස් එකටම ගැලපෙන්න කාගිල්ස් එකේ හදලා තියෙනවා. ඒ වගේ අපිට පුළුවන් ඒ අය වෙනුවෙන්ම හදන. ඒකට මූලික වියදම හරි වැඩි. ලොකු ගාණක් ගෙවන්න ඕනේ. right? හැබැයි Tamanටම ගැලපෙන තමයි හදන්නේ. හරියට යුනිෆෝම් එක. ඔයාටම අල්ලලා ආගේ මෙෂර්මන්ට් එකටම මහනවා වගේ. මේක නිකන් ඔයා කඩෙන් ගිහලා ටී-ෂර්ට් එකක් ගන්නවා වගේ. පොදුවේ උදාහරණයක් Word වල. පුතේ Word වල අපි භාවිතා නොකරන ෆීචර්ස් කොච්චර තියෙනවද? අපි පාවිච්චි කරන්නේ හරි ටිකයි සමහර විට. එතකොට අපිටම නිවේ හදලා තියෙන්නේ. පොදුවේ මිනිස්සුන්ට ડોකියුමන්ට් එකක් ලියුමක් ගහන්න, ලේබල් එකක්, ඉන්විටේෂන් එකක් හදා ගන්න. අනේ ඒ වගේ පොදු අවශ්‍යතාවලට හදලා තියෙනවා. එහෙනම් මේ පෙන්නලා තියෙන්නේ ඔය software එක මේ කඩෙන් ගන්නවා ඕන වෙලාවකට ඉක්මනට ගන්න පුළුවන් අපිට. අපි මේක ගැන වෙනම කතා කරමු. වෙනම අපි දෙකට බෙදලා කතා කරන්න පුළුවන් අපිට ඇත්තට මේක ගැන. right. එතකොට මේ පුතාලට හොඳ වැඩක් කරන්න පුළුවන් දැන්. අපි මෙහෙම කරමු. ඔය කියන application software මෙන්න මෙතන application software කියලා වෙනම ලියලා දෙකට බෙදාගමු මේ දෙන්න. මෙතන පොඩ්ඩක් විස්තර ලියාගමු උදාහරණ කීපයක් ලියනවත් එක්කම. මෙතන ලියාගමු පුතේ අපි commercial off the shelf software that ready made and available for sale to the general public. පොදු ජනතාවට ගන්න පුළුවන්. නිර්මාණය කළා තියෙනවා ඒක පොදු ජනතාවට ගන්න පුළුවන්. කොහොමද ගන්න පුළුවන් පුතේ? You can purchase here, you can purchase ඔයාලට මිලදී ගන්න පුළුවන්. lease කරන්න පුළුවන්. even you can license එක ගන්න පුළුවන්. කොහොමද? මේ නිෂ්පාදන කණ්ඩායමෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක කස්ටමයිස්
මේක මේ කෙලින්ම කාට හරි හදනවා නෙවෙයි මේ ජෙනරල් functionalities අරගෙන නැත්නම් functional requirements ටික පොදු ඒවා අරගෙන තමයි හදන්නේ. මේක අපිට දැන් මටම කියලා නෑනේ. දැන් ඔයාටත් පුළුවන් word පාවිච්චි කරන්න. තව වෙන රටක කෙනෙකුටත් පුළුවන් word පාවිච්චි කරන්න. MS word පාවිච්චි කරන්න. එතකොට මේකේ තියෙන වෙනස තමයි අර මිලදී ගැනීම සාමාන්‍යයෙන් අර කස්ටමයිස් එකකට වඩා ලාභදායී වෙනවා. right? මොකද අපි වෙනුවෙන්ම නෙවෙයි හදන්නේ පොදුවේ හදන්නේ. right? මේ තියෙන කස්ටමයිස් නැත්නම් ටේලර් මේඩ් නැත්නම් විශේෂ කාර්යයකට සැකසුණු මෘදුකාංග. දැන් මේ උදාහරණයක් පෙන්නලා තියෙන්නේ ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එක. right? හරි. එහෙනම් අපි ඒකේ තියෙන වෙනස මොකද්ද? initial cost is high කියලා දාගන්න because it is made for you only. ඔයාගේ අවශ්‍යතාවම අරගෙන හදන්නේ. okay. අපි library ඉගෙන ගත්ත කලින් නේද? This is the same video that I can delete this slide. මම මේක මකන්නම්. අපි live ව්‍යා ගැන ආරයි. මම හිතනවා live ව්‍යා ගැන අපි මේ slide එක use කරමු. ඔයාලට පුළුවන් නම් අර ලියපු එකත් හරි. Should one be engaged handling the computer at the moment he or she considered as live where? ඔයා කැමති නම් මේ වාක්‍ය නැත්නම් මම අර කලින් කිව්වේ person who is engaged with the computer at that moment he or she is live where same meaning එකම අදහස එන්නේ. යම් කෙනෙකු මේ මොහොතේ පරිගණකේ භාවිතා කරලා සිටිනවා නම් ඇය ඔහු ජීවාංගයක් ලෙස හඳුන්වයි. මම හිතන්නේ කලින් ස්ලයිඩ් එක මම මකලා ඔයාලට මේක දුන්නත් හොඳයි කියලා හිතුණා. right? ඊළඟට පුතේ අපි ප්‍රශ්නයක් විදිහට මම යන්නම් compiler interpreter. අපි දැන් මේ දෙක කතා කරේ කොතනදීද? අපි language translators ගැන ඉගෙන ගත්තා. අපි programming කරනකොට ඉගෙන ගත්තා. හැබැයි කවදාවත් program කරපු නැති දරුවෙක් මෙතන ඉන්නවනම් ඔන්න ඒගොල්ලන්ට මම කියන්නම් මෙන්න මෙහෙම. පුතේ අපි language පරිගණක භාෂා කියන language computer languages ගැන කතා කරනවා. මේ languages වල වෙන්නේ මොකද්ද? කම්පියුටර් එක අඳුනන්නේ මොනවද? මම කලින් කතා කරපු විදිහට කම්පියුටර් එක අඳුනන්නේ 1010 machine language. හැබැයි අපි අඳුනන්නේ මොන language එකද? අපි අඳුනන්නේ මම මෙයාට hello කියලා කිව්වොත් මෙයාට තේරෙන්නේ නෑ ඒක. එහෙනම් අපි මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? language එකක් කරහා තමයි මෙයාට කතා කරන්න වෙන්නේ. එතකොට ඔය කියන languages පටන් අරගෙන එනකොට ඉස්සරම කාලේ languages ගොඩාක් දුර්වලයි. ඒ කියන්නේ user friendly නෑ, more closer to machine එකට තමයි ගොඩාක් close. ඒ කියන්නේ computer එක අඳුරන්නේ 10 නේ. ඒ කියන්නේ voltage එකෙන්ම තමයි instructions දෙන්න වෙන්නේ. ඒ කියන්නේ current එක දෙනවා, current එක ඒ වගේ. මේ මෙතන 10 කියන්නේ මේ වෙනම දෙයක් නෙවෙයි. high voltage, low voltage. මේකයි මේ කියන්නේ. ඕකයි මේ කියන්නේ. වැඩියෙන් වෝල්ට් එකක් යනවා. 5 වෝල්ට් කියනකො 5 වෝල්ට් 0 වෝල්ට්. මේ 1 කියන්නේ 1 නෙවෙයි. වෝල්ට් එක high. මේ 0 කියන්නේ low වෝල්ට්. මේක. එහෙනම් අපි දැන් Python වගේ එකක් පාවිච්චි කරාම මොකද්ද වෙන්නේ? Python වල human friendly. අපි ඒවට කියනවා high level language කියලා. මොකද කියන්නේ? high level language. මේ language එකකින් ලියන එකක් මෙයාට තේරුම් කරන්න මැද ඉන්න ඕනේ කවුද පුතේ? translator කෙනෙක් ඉන්න ඕනේ. මැද translator කෙනෙක් ඉන්න ඕනේ. එයා තමයි හරියට දැන් මම දන්නේ ජපන් නම් ඔයා දන්නේ සිංහල නම් මේ අතරමැදියෙක් ඕනේ අපිට මේ දේ පරිවර්තනය කරලා දෙන්න. අන්න එයාට කියනවා translator කියලා. මේ translate කරන ආකාර දෙකක් තියෙනවා. එක ආකාරයක් තමයි පේලියෙන් පේලිය translate කරන එක.
තව එකක් තමයි පුතේ entire program එකම තනිකර ඒ program එක එකවරම translate කරලා දෙන එක. තේරුණාද? එහෙනම් එක ක්‍රමයක් තමයි මොකද්ද line by line අනික එක තමයි මුළු එකම එකපාර translate කරලා දෙන එක. එහෙනම් මේ line by line translate කරනවට අපි කියනවා interpreter කියලා. interpret කරනවා කියලා කියනවා. නැත්තම් සිංහලෙන් නම් අර්ථ වින්‍යාසක කියලා කියනවා. කම්පයිලර් කරන්නේ මොකද්ද? මුළු ප්‍රෝග්‍රෑම් එකම එකපාර ට්‍රාන්ස්ලේට් කරනවා. එක්සැම්පල් ගත්තොත් අපිට කියන්න පුළුවන් C programming language එක එහෙමයි. C for compiler. එක්සැම්පල් එක මම කිව්වේ. right. එහෙනම් ඒ ගැන තමයි මේ ඉගෙන ගන්න. මේක අපි කලින් සමහර දරුවෝ මේක ඉගෙනගෙන තියෙනවා මම languages කරපු හින්දා. එහෙනම් මේ තියෙන interpreter compiler දෙකට බෙදන්න ලියමු අපි. It translates source code line by line. සිංහලෙන් ලියා ගන්න අර්ථ වින්‍යාසක ප්‍රභවකේතය පේලියෙන් පේලිය පරිවර්තනය කරයි. ඊළඟට compiler කියන්නේ සම්පාදක ගාව ලියා ගන්න පුතේ translate the entire program නැත්නම් entire source code as once නැත්නම් එකටම කියන එක. in one go කියලා දාලා තියෙන එකයි. ඊළඟට ඇත්තටම මෙතන interpreter එකේදී වෙන්නේ interpreter slow because line by line එකකට පස්සේ එකක් උදාහරණයක් සිංහලෙන් ආයුබෝවන් කිව්වහම දෙමළෙන් translate කරනවා වණක්කම්. ඒ හැම වචනයක්ම පේලියෙන් පේලිය translate කරන්න ඕනේ. නිකන් අපි සාමාන්‍ය භාෂාවක් ගැන කතා කරනකොට එහෙම කියලා හිතා ගන්න. එතකොට අපේ programming language එකෙත් එහෙමයි. line number 1 translate කරනවා, line number 2 translate කරනවා, line number 3 එකේ error එකක් ආවොත් නතර වෙනවා. මේක එහෙම නෙවෙයි. ඔක්කොම එකපාරටම translate කරනවා, error එකක් ආවොත් කෙලින්ම නතර වෙනවා. But it is very fast because එකපාරමනේ translate කරන්නේ fast. හැබැයි ඔයාලට තේරෙන්න ඕනේ it's required less memory. අඩු ඉඩක් වැය වෙනවා. ඇයි ඒ පුතේ අඩු ඉඩක් වැය වෙන්නේ? හොඳට ලියා ගන්න සියලුම points ටික මම බලනවා හොඳේ. අප්ලෝඩ් කරන්න ඔයගලගේ note එක මේක question එකක් විදිහට යන්න. question and answer විදිහට යන්න. අඩු මතක ධාරිතාවක් අවශ්‍ය වෙනවා. required more memory space. මතක ධාරිතාව වැඩි වෙන අවශ්‍ය වෙනවා. ඇයි මුළු ප්‍රෝග්‍රෑම් එකම තියාගන්න ඕනේ හින්දා. හැබැයි ඔයාලට තේරෙන්න ඕනේ මේකෙදි ඩිබග් කරනවා කියන්නේ දෝෂ හඳුනා ගැනීම ලේසි. මේකේ අපිට දන්නේ නැහැ කොතනද error එක එන්නේ කියලා. මොකද මොකක් හරි error එකක් ආපු ගමන් නතර වෙනවා. මේක එහෙම නෙවෙයි. මේ line එක දුවනවා. මේ line එක දුවන මෙතන හිර වෙනවා නම් යා එතෙන්දි තමයි කියන්නේ. දැන් මේ අපි එකතු කරගන්නේ අපේ operating system පාඩමට යන්න සුදුසු knowledge එක මේ පොඩ එකතු කරගන්න හදන්නේ. right. අපි තවත් ඉස්සරහට යමු. පුතාලා මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ one Neumann architecture එක. අපි ලියාගමු one Neumann architecture. කමන්නේ මෙතෙන්දිත් note එක ආවට. one Neumann architecture එක නිර්මාණය කරපු පුද්ගලයාගේ නමත් one Neumannම තමයි.
එයා තමයි concept එකක් ගෙනාවේ මේ stored program concept එක. stored program කියන්නේ මොකද්ද? සංචිත කරලා තියෙන වැඩසටහන් ගබඩා කරලා තියෙනවා නම් ඒ විදිහට වැඩ කරන පරිගණක අපි මේ one Newman architecture එකේ තමයි තියෙන්නේ. one Newman architecture එක හරහා තමයි නව පරිගණක මේ නව පරිගණකවල අලුත් පරිගණකවල concept එක මෙතනින් ආව. ඊට පස්සේ තමයි මේක දියුණු වෙලා Harvard architecture කියලා දැනට භාවිතා වන ඔයාගේ ගෙදර තියෙන කම්පියුටර් එකේ තියෙන Harvard architecture. හැබැයි මේ one Newman architecture එක තමයි මේකට මුල පිරුවේ. right? හරි. එහෙනම් අපි මේ one Newman architecture එක ගැන කතා කරනකොට අපි කතා කරනවා මෙන්න මේ ප්‍රධාන කොටස් ටික. especially මේ one Newman architecture එකේ අපි කතා කරන්නේ මේ central processing unit එකයි මේ memory එකයි ගැනයි කතා කරන්නේ. right? memory එකයි ගැනයි. එතෙන්දී අපි මේ memory එකයි instructions data තියාගෙන ඉඳලා මෙතන මේ central processing unit එකේ arithmetic logical unit එක control unit එක ඒ වගේම registers වල භාවිතා කරලා process කරලා ඒව නැවත memory එකට ගේනවා. එතනදී මේ තමයි ඇත්තටම කතා කළ යුතු කොටස. ඊට අමතරව මේ input output ගැන කතා කරනවා. මොකද අපි input වලින් තමයි data ගන්නෙ. process කරාට පස්සේ එන information අපි එළියට දාන්නේ output හරහා කියන මෙන්න මේ diagram එකෙන් තමයි පුතේ අපි ඉස්සරහට යන්නේ. right. එහෙනම් පුතා one Newman architecture කියලා මාතෘකාව ලියා ගන්න. one Newman architecture. right. එතකොට අපහු ලියන්න ඕනේ one Newman architecture consists of CPU, memory and input output devices කියලා. අපි මේ diagram එක ඇඳලා මේ architecture එකේ තියෙන කොටස් ගැන වෙනම කතා කරමු. right. ලියා ඇඳ ගන්න input මේ විදිහටම ඇඳ ගන්න පුතේ. මේ නිල් පාට කොටුවක් තමයි මෙතන මේ දාලා තියෙන්නේ. ඒකේ තමයි ඔය CPU එකයි memory unit එකයි ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට එතෙන්ට තමයි මේ මෙතනින් input output. රූප සටහන ඇඳ ගන්න. ලියාගන්න තරුවක් දාලා one Newman architecture consists of එක CPU දෙක memory input devices output devices ඔය හතර දාගන්න. right. ඊළඟට ලියා ගන්න the program stored in the memory. මෙන්න මෙතන තමයි program store කරලා තියෙන්නේ. තරුවක් දාලා the program stored in the memory. වැඩසටහන් මතකයේ ගබඩා කර ඇත. ඊළඟ තරුව දාන්න CPU fetches an instruction from the memory. ඔන්න දැන් මෙන්න මෙයා ගන්නවා instructions. CPU ගන්නවා at a time and executes it. at ඕන වෙලාවට යා instructions අරගන්නවා ඊට පස්සේ යා execute කරනවා ඊට පස්සේ යාට පුළුවන් output එක දෙන්න. right. මේ තියෙන්නේ ඔය කියන main components පුතාලා ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි ලියාගමු central processing unit එක. අංක 1 central processing unit එක. ඒකේ මොනවද තියෙන්නේ? control unit. ඒක දැනගන්න ඕනේ. ඒ වගේම මොනවද මේ control unit කරන්නේ මොකද? it control signals of all the devices of the computer. It control all the part of computer. මුළු පරිගණකයේම කොටස් පාලනය කරන control unit එකෙන්.
ඊට පස්සේ arithmetic logical unit එක මොකද කරන්නේ? ඒක දැනගන්නත් ඕනේ. It's carry out mathematical and logical operations. ඔන්න යා ගණිත කර්ම සහ තාර්කික මෙහෙවන සියල්ලම සිද්ධ කරනවා. එහෙනම් මොකද registers කරන්නේ? Registers කරන්නේ temporary store කරගන්නවා. අර අපි process කරන data instructions තියාගෙන ඉන්නවා. එයා තමයි තියාගෙන ඉන්නේ. හැබැයි ඒක temporary. permanently මේ temporary store කරගෙන ඉන්නවා. මොනවාද instructions, data ඔක්කොම තියාගෙන ඉන්නවා. Right. Number 2, memory. Under memory, primary memory, secondary memory. Memories දෙකක් ගැන අපි කතා කරනවා. Memories දෙකක්. ඒ වගේම පුතාලට මේක මේ අපි බේසික්ස් වල කතා කරපු කොටස් ටිකක් ඒකයි මම ඉක්මනින් කතා කරන්නේ. ඒ වගේම input devices ඔයාලා දන්නවා input devices. mouse, keyboard, joystick, barcode reader, webcam, input devices. ඒ වගේම output devices අපි දන්නවා මොනවාද? printers තියෙනවා, monitors තියෙනවා නේද? plotter, sound output කරන speakers, headphones තියෙනවා. right. ඒවා ගැන ඉගෙන ගන්න ඕනේ. right. මෙතන මේ ටික නම් අවශ්‍ය නැහැ මොකද බේසික්ස් වල තියෙන හින්දා අපේ. right. හැබැයි මේ ටික අවශ්‍ය වෙනවා. bus ගැන මොන busද? data bus, address bus, control bus. ඔය බස් ගැන අපි කතා කරන්නේ. මොනවද මේ බස් කියන්නේ? ICT බස් කියන්නේ මොකද්ද? ICT අරන් යන එක. බස් එකකින් මොනවද කරන්නේ? passengers ලා අරන් යනවා. data bus data අරන් යනවා. අන්න එහෙනම් කොහොමද අඳුන ගන්න ඕනේ මේ control address bus ටික. මම කැමතියි ඔයගලන්ට එක්ක මෙන්න මේ වගේ mind map එකකට යන්න. නැත්නම් අපි columns ටිකකට යන්කො ලේසි. මෙහෙම ලියා ගන්න. right. මෙතන දාගන්න data bus කියලා. මෙතන දාන්න address bus කියලා. මෙතන දාන්න control bus කියලා. හරි. දැන් ඔන්න බස් තුන ගැන අපි ලියන්න හදන්නේ. පුතේ දැනගන්න ඕනේ වැදගත්ම කාරණේ මොකද්ද? පුතා data bus දෙපැත්තටම යනවා. by way. address bus, control bus එක පැත්තකටයි යන්නේ. කොහේ ඉඳන්ද යන්නේ කියන එක වැදගත්. තේරුණාද? මෙන්න මේ diagrams තුන ඇඳ ගන්න. මොකද මම දැක්ක program එකක TV program එකක මේක වැරදියට ගිහිල්ලා තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න one human architecture එකේ දැනගන්න ඕනේ. දැන් architecture Harvard architecture වල නෙමෙයි. අපිට ඕනේ one human architecture එකේ මේ bus තුන ගැන ඉගෙන ගන්න. වගුවක් ගහන්න data bus, address bus and control bus. Make a byway, it can be two side. Address bus one side, control bus one side. Make අතිශය වැදගත්. මේ වගුව ඇඳ ගන්න. අපි ඊට පස්සේ ලියමු data bus කොහෙටද යන්නේ? මොනවද අරන් යන්නේ? data අරන් යන්නේ. address bus address අරන් යන්නේ. control signals අරන් යන්නේ control bus. නමින්ම තේරෙනවා. බස් කිව්වහම මොනවා හරි අරන් යනවා. passengers ලා අරන් යනවා. අපි සාමාන්‍ය දන්න බස් එක. එහෙනම් මේ බස් එක අරන් යන්නේ මොනවාද? data. මේ බස් අරන් යන්නේ මොනවාද? addresses. මේ බස් අරන් යන්නේ control signals. දැන් පුතාලට තේරෙනවා මේ බස් තුන විශේෂ කාරණේ තමයි මේ යන සයිඩ් එක. address බස් යන්නේ කොහාටද? ඒක දැනගන්න ඕනේ. control බස් යන්නේ කොහාටද? එක පැත්තකට. data බස් දෙපැත්තටම යනවා. අනිත් පැත්තටත් යනවා. ඒ කියන්නේ both side දෙපැත්තටම යනවා. right ඔන්න මම දැන් යනවා ඔයගලගේ මේ පෙන්නන මේ data මේ address කොහෙන්ද කොහාටද යන්නේ? CPU ඉඳන් memory යන්නේ address and control bus. ඒ දෙක ලියා ගන්න. ඔයාට මං හිතනවා මෙහෙම ඇඳගත්තොත් ලේසි වෙයි කියලා. මෙහෙම දැන් අර මං ඇඳපු විදිහටම මෙහෙම දාලා මෙතන දාන්න CPU මේ පැත්තේ දාන්න memory අනික එකෙත් එහෙම දාන්න CPU
මේක නම් දෙපැත්තටම CPU memory එකේ දෙපැත්තටම යනවා. එක මේ පැත්ත දාගන්න CPU කියලා. මම මේ අඳිනවා වගේම පුතාලගේ පොතේ අඳින්න ඕනේ හොඳේ. මෙතන memory. අනික හැම එකෙමත් එහෙම දාගන්න. කොහොම දැම්මනම් දැන් මොනවද කියලා මතකයි නේද මේක? මේ මොකද්ද? කාටද කියන්න පුළුවන්? දෙපැත්තටම යන්නේ මොකද්ද? කොබලන්න කියන්නේ? දෙපැත්තටම යන්නේ කවුද? මොන බස්ද? කො පාඩමේදී ඉන්නේ බලන්න. අරණි කියන්න පුළුවන්ද? බයිවේ බස් එක මොකද්ද? Yes, type කරලා තියෙනවා. Data bus, very good. Data bus. Ravishka, data bus, good. හොඳයි. හැමෝම උත්තර දීලා තියෙනවා. එහෙනම් අනිත් දෙකම මොනවාද? CPU to memory. ඔන්න දැන් ඔයගලන්ට තේරුණා. එහෙනම් address bus address අරගෙන යනවා, control bus control අරගෙන යනවා, control signals අරගෙන යනවා, data bus data අරගෙන යනවා. Right? මං තව රූප සටහනක් පෙන්නුවා. හරිම ලස්සන රූප සටහනක්. ඒකේ ඔය ඔක්කොම තියෙනවා. බලන්න මේ data bus එක දෙපැත්තටම යන්නේ හැටි. රෝස පාට බස් එක මේක CPU එක මේ බලන්න යාගේ බලන්න ඊට වඩා ඉන්ටරෙස්ටිං කොටසක් තියෙනවා. පුතේ register කියන්නේ මොනවා හරි device එකක් එක connect වෙලා ඉන්න කෙනෙක්. දැන් බලන්න මේ register පුංචි register එකේ එක කොටසක් තියෙනවා memory register කියලා. තව register එකක් තියෙනවා address register කියලා. මේ තියෙන්නේ මේ ඇත්තටම මේ registers උත් කොටස් වලට කැඩෙනවා. තේරුණාද? register data store කරන එක. තව තියෙනවා address registers තියෙනවා. නේ? එතකොට මේ memory address register එකත් එක්ක තමයි connect වෙලා ඉන්නේ මේ address bus එක. එතකොට මෙයා connect වෙලා ඉන්නේ memory data register එක. DR control unit එකත් එක්ක තමයි control bus එක connect වෙලා ඉන්නේ. බලන්න එයා යන පැත්ත මේ පැත්තට යන්නේ නේ. මේ diagram එක හරි ලස්සනයි නේද? ඔයගලන්ට ගොඩක් දේවල් මේකෙන් කියවෙනවා. ඒ වගේම මේ බලන්න clock එක CPU clock එක මේ clock pulse යනවා. මේ clock pulse එකට තමයි මෙතනින් data යවන්නේ signal pass වෙන්නේ. right මම හිතනවා පුතාලට මේ රූප සටහනෙන් ඔය කියපු ඔය බයිවේ දෙපැත්තටම යන බස් එක ඇඩ්‍රස් බස් එක පැත්තකට මේක හොඳට පැහැදිලි වෙන රූපයක් තමයි මේක. හරි මම මේ ප්‍රසන්ටේෂන් එක අප්ලෝඩ් කරනවා හොඳේ ඔයගලන්ට හැමදේම ලැබෙනවා. මෙතනින් මේකෙන් ගන්න පුළුවන් බය වෙන්න එපා. ලියා ගන්න බැරුණොත් කලබල වෙන්න එපා තියෙනවා. හරි ඔන්න දැන් වැදගත්ම කොටසකට මම එනවා. ඒ තමයි fetch execute cycle එක. fetch execute cycle මාතෘකාව ලියා ගන්න. fetch execute cycle. fetch execute cycle. right මෙතනදී පුතාලට ඇඳ ගන්න පුළුවන් මේ cycle එක මේකේ ලියා ගන්න පළවෙනි එක තමයි fetch an instruction. දෙවෙනි එක decode number 1 මොකද්ද? අංක 1 කියලා මෙතනින් මේ cycle එකේ දාන එක fetch instructions. fetch instructions. number 2 decode instructions. number 3 execute. order එක එහෙමයි. number 1 fetch instructions. number 2 decode and the ගන්න ලස්සනට
Number 3, execute. සිංහල මීඩියම් දරුවෝ ලියා ගන්න මේකේ මාතෘකාව පරිගණකයක ආහරණ ක්‍රියා කරවුම් චක්‍රය. ආහරණ සිංහලෙන් ලියන්න මෙහෙම ආහරණ මුර්තද නෑන ක්‍රියා කරවුම් execute කියන එක ක්‍රියා කරවුම් චක්‍රය. අනික අය ඇඳ ගන්න මම මේ ලියනකම් අනික අය බලන් ඉන්න එපා ඇඳ ගන්න පුතේ. ක්‍රියා කරවුම් හොඳයි නේද? right. එහෙනම් අපි මුලින්ම දාගමු ආහරණය උපදේශ ආහරණය විකේතනය මේකේ සිංහල නම විකේතනය උපදේශ විකේතනය ඊළඟට ක්‍රියා කරවීම තමයි execute කියන්නේ. ඊළඟට පුතාලට මෙන්න මේ රූප සටහන ඇඳගමු. දෙවෙනි රූප සටහන පළවෙනි එක ඇඳලා ඉවරයි. දෙවෙනි එක අඳින්න මේ වෙන හැටි බලා ගන්න. මේ තැන්වලදී කොහොමද වෙන්නේ කියන එක. number 1 step 1 fetch instruction from the memory. memory එකෙන් ඔන්න අර පුතේ CPU එක මම ලකුණු කරන්නම් මේ විදිහට. ඔයාලා බලා ගන්න මේ විදිහට මම ලකුණු කරන්නම්. අපි වෙන පාටක් ගමු. රෝස පාට ගමුකෝ. මේ තමයි ඔයාගේ CPU එක. මොකද CPU එකේ කොටස් දෙකක් නෙමෙයි තියෙන්නේ. right. ඇත්තටම මේ main memory කිව්වට මේ RAM එකෙන් ගන්නම තමයි. මොකද මේ ඇත්තටම මේ මම මෙතන මේක අඳින එකටත් වඩා හොඳයි මම හිතනවා පුතාලා තේරුම් ගත්තා මේ ඇත්තටම මෙතන RAM එකෙන් මෙහෙම ගන්න. මේ RAM එකේ නෙමෙයි registering ගන්න මෙතන. මොකද ළඟම තියෙන memory එකෙන් ගන්න ඕනේ නේද? main memory එකේ මෙතන පෙළලා තියෙන එක. right. Fetch instruction from the memory. Number 2, decode instruction into the commands. Number 3, execute commands. on kriya karanama adala vidana. ඊළඟට store results in the memory. ඒකේ ප්‍රතිදානය නැත්නම් ප්‍රතිඵලය නැවත ගබඩා කරනවා මතකයේ. ඔය ඩයග්‍රෑම් එකක් පුතේ ඕනේ. මේ දෙකම ඇඳ ගන්න ඕනේ. හරි. දැන් මේ දෙකම ඇඳලා ඉවර නම් සිංහල වචනත් දාගෙන ඉවරයි. ඇඳලා ඉවර නම් ඔයාලට මම ප්‍රශ්නයක් දෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ ආවේ මේ ගිය දවස් දෙක තුනකට ඉස්සෙල්ලා අපි මාකින් මේ දවස්වල මාකින් කරන මේ පේපර් එක. මොකද්ද මේ පේපර් එක පුතේ? 2020 පේපර් එක. State 2 අපි මෙතෙන්ට මේ ප්‍රශ්නෙට යමු මුලින්. මේ ප්‍රශ්නෙට යමු. What are the 3 steps in fetch execution cycle of the computer? පරිගණකයේ ආහරණ ක්‍රියා කරවුම් නැත්නම් fetch execute එහි පියවර තුන මොනවාද? කාට හරි ලියන්න පුළුවන්ද? නැත්නම් මම ලකුණු දෙන විදිහක් කියන්න. ඔයගලන්ට unmute කරන්නත් පුළුවන් පුතේ. බලන්න උත්තර දෙන්න පුළුවන්ද කියලා හොයාගන්න. හරි මොනවාද උත්තර ලියුවේ? හරි දැන් මෙතන උත්තරයක් ඇවිල්ලා තියෙනවා මට fetch decode execute කියලා. fetch decode execute කියලා මට උත්තරයක් ආවා. ඔයාලා දන්නවද ඒකට ලැබුණු ලකුණු ප්‍රමාණය කීයද කියලා? මේක විශේෂ කාරණයක් හින්දායි මම ඔයාලට දුන්නේ ලියන්න. මේකේ
පුතේ මම මාකින් ස්කීම් එකත් එක්ක කතා කරන්නේ මේකෙදි ලකුණු ලැබුණු විදිහ මෙහෙමයි. fetch execute fetch decode execute අනහරි අපි මේ order එක නැතුව ලකුණු ලැබෙන්නේ නැහැ. එහෙනම් order එක අනිවාර්යෙන් ඕනේ කියන්නේ fetch decode execute කියලා තියෙනුනේ. හැබැයි instruction කියන වචනය නැති වුණොත් ලකුණු 3න් 2යි ලැබෙන්නේ. අරණි ලියලා තියෙනවා answer එක fetch instruction, decode instruction, execute instruction හරියටම හරි වර ලකුණු 3ම ලැබෙනවා. එතකොට කවුරු හරි ලකුණු 3ම ගන්න අවශ්‍යයි නම් ලකුණු 3ම ගන්න මේ instruction කියන වචනේ තිබුණොත් හරි. එතකොට නිකම්ම fetch decode execute කියලා ලියපු දරුවන්ට ලකුණු 2ක් හම්බ වුණා. ලකුණු 3ම ලබා ගත්ත ළමයි හරිම අඩු පිරිසක් හිටියේ මේ ප්‍රශ්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලා උත්තර ලියනකොට ඔන්න ඕවා තමයි ලකුණ පරිස්සම් කරගන්න පුළුවන් ක්‍රම මම මේ කියලා බාගෙට ලියන්න එපා. මම දන්නවා අපි fetch execute cycle කියපු ගමන් fetch decode execute කියන එක මතක් කරගෙන තියෙන්නේ. හැබැයි මොනවද මේ fetch කරන්නේ? instructions, decode instructions, execute instructions. මම උත්තරේ පෙන්නන්නම් ඔයගලන්ට. order එක නැති වුණත් ලකුණු දුන්නේ නැහැ. right. මෙන්න fetch, decode මේ තුන තිබුණොත් ලකුණු 2යි, instructions කියන එක තිබුණොත් ලකුණු 3ම ගන්න පුළුවන්. මේ තුන තිබුණොත් ලකුණු 2යි. ඊට පස්සේ ඊට කලින් ප්‍රශ්නේදී අපි ඒකත් චුට්ටක් මතක් කරගමු මේ level ප්‍රශ්නයක් නිසා ඔයගලන්ට හැමෝටම පුළුවන් උත්තර දෙන්න. State two services service models in the cloud computing. අපි cloud computing කතා කරනවා නේද? වලාකුළු පරිගණකයේහි සේවාකෘති මොනවාද කියලා ඔයගොල්ලෝ අහලා ඇති. මතකයි නේද? services, software as a service. අමතක කරන්න එපා. ලකුණු එක ලියනකොට කොහොමද අපි ලියන්නේ කියලා මතක් කරගන්න. මේකෙදි නම් ගොඩාක් cases බැලුවේ නෑ. නමුත් පුතාලා අනාගතයේදී ලියනකොට වුණත් දැන් මේ දේවල් අර නිවැරදිවම ලිවීම පුරුදු කරගන්න. හොඳ උදාහරණයක් මම කියන්නම්. internet of things ලියනකොට internet of simple o අකුර things capital I capital අන්නේ විදිහට මේක as a service make a capital මෙහෙම platform as a service infrastructure as a service functions as a service. අපි මේ තුන විතරක් ලිව්වත් ඇති. අපිට අහන්නේ කීයද පුතේ? අපෙන් අහන්නේ question එක බලන්න. question එකේ අහන්නේ අපිට කීයද? question එකේ අහන්නේ පුතේ 2යි. එහෙනම් ඔයා දන්නවද මේකේ ලකුණු වැරදියට හරි එකක් වැඩියෙන් ලියලා තිබුණොත් මොකද වෙන්නේ? ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ. පුතාට ලකුණු ලැබෙන්නේ නැහැ. දෙකකට වඩා ලියලා තුන්වෙනි එක වැරදුනොත් ලකුණු ලැබෙන්නේ. මොකද 2යි නම් අහන්න දෙකට වඩා ලියන්න එපා. නිවැරදි පිළිතුරු ලියන්න කියලා මං ඉල්ලනවා. තේරුණා නේද පුතේ? right. හරි. එහෙනම් ඔන්න ඔයාලා ප්‍රශ්න දෙකක් මේ පාර උසස් පෙළ ප්‍රශ්න දෙකක් කරා. හරි. අපි බලමු මේ ඊළඟ. පුතාලා දැනගන්න ඕනේ ඊළඟ කාරණයක්. ඊළඟට අපි කතා කරමු දැන් අර ප්‍රශ්න දෙකට උත්තර ලියන්න. ලිව්වට පස්සේ මෙන්න මේක ගන්න. processors ගත්තහම මම පෙන්වන්න හදන්නේ මේ single core multi core. පුතේ එක core එකක්. ඒ කියන්නේ processor එකක් තියෙනවද multiple core. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? එක්කෙනෙක් වැඩ කරනවා. මෙතන 4 දෙනෙක් වැඩ කරනවා. කොහොම වෙයිද? වේගෙ වැඩි වෙයි. නේද? වේගෙ වැඩි වෙනවා. එහෙනම් අපි ඒ දෙක ඉගෙන ගන්න ඕනේ. හරි. එහෙනම් අපි මේ කතා කරන්නේ multi core processors ගැන. multi core processors කියන්නේ මොකක්ද? multi core processors කියන්නේ එක single processor එකක් වෙනුවට cores කිහිපයක් භාවිතා කරනවා. එතෙන්දි බලන්න මේ යන හැටි එක RAM එකයි level 2 cache එක level 1 cache එකෙන් මෙතන registers දාන්න පුළුවන් වුණා core 1 core 2 right
මොකද්ද මේ මල්ටි ඕගලන්ට හොඳම දේ තමයි සිංගල් කෝ එකත් එක්ක මල්ටි කෝ මේ වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. Single processor can run multiple instructions. එක processor එකක instructions නැත්නම් උපදෙස් ගණනාවක් separate course වල same time දුවන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා මොකද multi core. අපි ලියාගමු මම මේ underline කරන එක ලියා ගන්න. A single processor can run multiple instructions instruction on separate cores at the same time. ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. Multi-core processor is a single computing component with two or more independent actual processing units. අපි cores කියලා කියනවා ඒවට. cores කියලා කියනවා. ලියා ගන්න. Right. එතකොට මොකද්ද වෙන්නේ? Can be run a program dividing some parts. Then single program dividing into two. One run here and the other part can run here. So it get execute fast. පුතාට තේරෙනවද මේක වෙන වෙනම divide වෙලා course දෙකේ වෙන වෙනම run කරොත් ඉතාම වේගයෙන් run කරන්න පුළුවන්. So it's enable parallel programming. Parallel programming කියන්නේ මොකද? Programs කීපයක් එකවරක් දුවන්න පුළුවන්. So that means you can run here Word, you can run here Excel. අර එකම එකේ දෙකට කඩනවා වගේම programs කීපයක් උනත් දුවන්න පුළුවන්. To get the high performance from a single machine, එක machine එකයි cores දෙකයි. හරියට එක මොලයක් එක මිනිහෙකුට එක මොලය නැතිනේ මොල කීපයක් දාලා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ. ලියා ගන්න පුතේ මේක. හරි. ඒක ලියලා ඉවර නම් අපි යමු ඒක තවත් විස්තරාත්මකව යන සිංගල් කෝ කියන්නේ එක කෝ එකයි. මෙතන මල්ටි කෝ කියන එකේ අරමුණ තේරුම් ගන්න මේ ඩයග්‍රෑම් එක ඇඳ ගන්න.
එතනදී pros and cons වාසි අවාසි බලමු. easy programming වාසියක් හැබැයි මෙයාගේ hard programming program කරන්න අමාරුයි මොකද course 4ට වෙන වෙනම ලියන්න ඕනේ. cons අවාසි single core වල low performance high power consumption. මෙයාගේ වාසි මොනවාද? high performance low power consumption. 4කට බෙදලා යනකොට ලොකුම එකක් යන්නේ නැහැ. අපි එකත් ලියාගෙන ඉවර නම් පුතාට පුළුවන් ඊළඟට අපේ සාමාන්‍ය දැනුම දැන් බේසික් knowledge එක වැඩි කරගන්න ඕන අපි දැනගන්න ඕනේ memory hierarchy එක. memory hierarchy එක දැනගන්න නම් ඔයාගාව තියෙන්න ඕනේ මෙන්න මේ දැනුම. මොකක්ද මේ දැනුම? මතක් කරගන්න. මෙහෙම හිතන්න මේ තියෙන වාගේ hard disk එක. hard disk එක. මේකේ තියෙනවා program එකක්. හොඳට බලන්න. මේ diagram එක මාත් එක්ක අඳින්න hard disk එක අඳින්න මෙහෙම hard disk එක අඳ ගන්න. ඒකේ program එක කියලා ලියා ගන්න. මේකේ නම program එක. This is a program. program. Right. ඊළඟට මම මේ කහ පාටින් අදින්නේ RAM එක. RAM. ඊළඟට පුතාලා හොඳට බලන්න මම මේ කොළ පාටින් අදින්නේ Central Processing Unit එක CPU ඒකෙත් මම අඳිනවා කොටස් කීපයක් බලන්න අඳින හැටි මම මෙතනින් උඩින්ම අඳිනවා control unit එක ඊට පස්සේ මම අඳිනවා arithmetic logical unit එක මම මෙතන පොඩියට අඳිනවා registers right label කිරීම අනිවාර්යයි මේ වගේ diagram එකක් අඳිනකොට මම දානවා control unit ALU register right register ගොඩක් පොඩියට මම ඇඳේ හිතලා ඊට පස්සේ මම අඳිනවා වෙන පාටකින් orange color වලින් අඳිනවා මෙන්න මෙහෙම cache memory cache මේ cache වල වර්ග තියෙනවා තුනක් L1 L2 L3 මං යන්නේ අනිත් පැත්තට නේද L3 එළියේ L2 මේ ළඟම තියෙන එක තමයි L1 L1 L2 L3 දැන් අපි සම්බන්ධ කරමු ඔන්න මගේ ෆයිල් එකක් ඕපන් කරන්න යන්නේ ෆයිල් එක ඕපන් කරපු ගමන්ම එයා පනිනවා මෙතනට කොහෙද පනින්නේ RAM එකට RAM එකෙන් instruction අරන් යන්න ඕනේ ALU එකට නේද? එහෙනම් ඒකෙන් cache level 1, level 2, level 1 register එකෙන් තමයි instructions දෙන්නේ මෙහෙ. register එකේ තියාගෙන තමයි ALU එකට දෙන්නේ. ඊට පස්සේ ආපහු register එකට ගාන හදලා මට දැන් අපි කිව්වොත් පුංචි Excel file එකක් මට ගණන් ටිකක් එකතු කරන්න ඕනේ. එකතු කරලා උත්තරේ මට ලබා දෙනවා. information එක මෙතෙන්ට දෙනවා ආපහු ඒක මේ පාරේ යනවා. එහෙනම් කොහොමද පටන් ගත්තේ? hard disk එකෙන් RAM එකට ගියා පුතේ ඊට පස්සේ L1 L3 L2 L1 එකට ගියා ඊට පස්සේ registers වලට ගියා එතනින් මෙතෙන්ට ගියා. දැන් මෙතනදී අපි ඉගෙන ගන්න ඕනේ විශේෂ කාරණයක් තියෙනවා memory එකේ pyramid එක ගහමු අපි. memory pyramid එක ඔන්න මට ලස්සනට ඇඳුන්නේ මම ලස්සනට අඳින්නම් මෙහෙම පිරමීඩ් එක කොහොම ඇඳ ගන්න ඔතන ළඟම ඇඳගෙන ඔයාට දාන්න පුළුවන් මෙන්න මෙහෙම මේ පිරමීඩ් එකේ අපි උඩම ඉන්නේ registers register තමයි උඩම ඉන්නේ register ඊළඟට පුතේ ඉන්නේ cache
වාරක මතකය කෑෂ්. මෙතන ඉන්නේ RAM random access memory. මෙතන ඉන්නේ ඔයාගේ hard disk එක. hard disk drive. මෙතන අපි දාමු මොනවාද tapes. ඒ කියන්නේ මොනවද පුතේ? අපි externally මේකට සම්බන්ධ කරනවා නම් magnetic tape එකක්. magnetic tape ඒවා මෙන්න මෙතන. ඒ කියන්නේ ගොඩක් data දාන්න පුළුවන් වුණාට slow. එහෙනම් උඩට යන්න මොකද වෙන්නේ පිරමීඩේ? මේක fast. හරියට rocket එකක් වගේ. tape slow හරියට ගොළු බෙල්ලෙක් වගේ. අපි ඇඳගමු ගොළු බෙල්ලෙක් මෙතන මෙහෙම. slow, very slow. එහෙනම් ඔයා මෙතන ලියන්න ඕනේ කොයි විදිහටද? speed එක ගැනයි මේ ලියන්නේ. ස්පීඩ් කියලා හදාගන්න. ඔය විදිහට අපි ඉහළට යනකොට මොකද තව වෙන්නේ? කැපැසිටි එක මොකද වෙන්නේ? පුංචි වෙනවා. කූඹියෙක් වගේ පොඩි සතෙක් ඇඳගන්න මෙතන. මෙතන ලොකු අලියෙක් අඳින්න. එහෙනම් කැපැසිටි එක එන්න උඩට යනකොට අඩු වෙනවා. ඒ කියන්නේ රෙජිස්ටර් වල තමයි අඩුම ප්‍රමාණයක් තියෙන්නේ. කෑෂ් වලත් L1 මෙතන, L2 මෙතන, L3 මෙතන. L1 උඩම තියෙන්නේ. චූටි මෙයාට ළඟින්ම ඉන්නේ L1. L1 පුතේ CPU එක ඇතුලේ ඉන්නේ. L1 L2 ඇතුලේ ඉන්නේ. CPU එක ඇතුලේ. එහෙනම් අපි CPU එකේ බවුන්ඩරි එකත් ඇඳගමුද මෙතනින්? මෙහෙම අඳිමු. කෑෂ් වලින් භාගයක් ඇතුළට දාලා ඔහොම ඇඳ ගන්නවා. මේ තමයි මොකද්ද? රෙජිස්ටර් L1 ඔය දෙන්නම ඉන්නේ CPU එක ඇතුලේ. ඔයාලට දැන් මේ ඩයග්‍රෑම්ස් කීපේම ගොඩාක් ලොකු කතන්දරයක් කියවෙනවා නේද? right. ඔයාලට මේක පැහැදිලි නැත්නම් අපි මේක විතරක් ඇඳලා ඊටු පිරමීඩේ මෙතනින් අයින් කරලා මේ ටික විතරක් ඇඳ ගන්න හොඳ පුතාලා වගේ. පිරමීඩේ ආයි වෙනම අඳිමු අපි. right. මේ ටික ඇඳ ගන්න මේක අතිශය වැදගත්. මේක මෙතෙන්දී අනිවාර්යෙන් ඕනේ. මම මේ සුදු පාටින් ඇඳපු ටික විතරක් මකන්නම්. මම මේ central processing unit එක නැවත අඳින්නම්. මේ ඉන්නේ මගේ අතින් මැකුණේ කලින් ALU එක. ඔන්න දැන් මම ඒ දෙන්න ලියනවා. ALU මෙතන register. මෙතන L1 මේ එළියේ ඉන්නේ L2 L3. මම හිතනවා පුතාලට ගොඩක් පැහැදිලි මේ ඩයග්‍රෑම් එක. ඊළඟට මම යා කරන්නම් ඒවා. අපි රෝස පාට ගමු. මෙතනින් මෙතනට. ඔන්න ඔය ඩයග්‍රෑම් එක ඇඳගමු. ඊට පස්සේ අපි මෙමරි පිරමීඩේ මෙතන අඳිමු. මම මෙමරි පිරමීඩේ වෙනම ප්‍රසන්ටේෂන් එකකින් පෙන්නන්නම් ඔයගලන්ට. දැන් මේක ඇඳ ගන්නකො දැනට. මේ රූප සටහන අඳින්න.
හරි. පුතාලා ඇඳලා ඉවරයි. ඊළඟට අපි මෙන්න මේක පිරමීඩය ඇඳගමු මෙහෙම. මේ පෙන්නලා තියෙන්නේ අර මැග්නටික් ටේප් ඉඳන් රෙජිස්ටර් වෙනකන් යනකොට උඩට යනකොට රොකට් එකක් තරම් වේග වෙනවා. මේ අලිපැටියෙක් දාලා තියෙන්නේ කැපැසිටි එක පෙන්වන්න. එන්න කැපැසිටි එක වැඩි වෙනවා උඩ කැපැසිටි එක අඩුයි. එහෙනම් මේ පෙන්නලා තියෙන්නේ මුදල් ගත්තොත් ඒ කියන්නේ cost එක ගත්තොත් මෙතන පෙන්නලා තියෙන්නේ increase the speed and the cost per bit. මේ පෙන්නලා තියෙන එක කාසියක් මේ කාසි ගොඩක් register cash වලත් පුතේ මෙහෙම දාගමු අපි. උඩින් මෙතන cash එක තුනකට පොඩියට කඩා ගන්න. L1 උඩ L2 L3 main memory that is RAM මේ ඔප්ටිකල් එක ඕනෙත් නෑ මෙතෙන්ට මැග්නටික් ටේප් විතරක් දාන්න. පිරමීඩෙත් හරි නේද? right. ඔන්න ඔය බේසික්ස් තියෙන්න ඕනේ ඉස්සරහට යන්න. හරි. මෙතන මේක ඇතුළේම මට තව රූප සටහනක් මෙතනම අඳින්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා. පුතාලා දන්නවද මේකෙම අපිට තව කීපයක් දැන් මෙතන RAM එකනේ. RAM එක. මේක ඇතුළේම අපිට දේවල් කීපයක් ලියන්න පුළුවන්. මම ලියන්නම් ඒ දේවල්. පුතාට පුළුවන් මෙන්න මේ ටික මෙහෙම කරලා මේවා volatile. What is volatile? When current is there, when electricity is there, memory is there. Current එක තියෙනකන් විතරක් මතකයේ තියෙනවා. නැත්නම් නැති වෙලා යනවා. We call volatile. මෙතනින් පහළ non volatile. මේ RAM එකෙන් උඩ register cache RAM volatile. ඊළඟට තව ලස්සන දෙයක් මම කියන්නම්. CPU එක කොහෙද තියෙන්නේ? මේ cache එකෙන් L1 ඇතුලේ register ඇතුලේ. එහෙනම් මේකේ L1 ඇතුලේ මේක. ඔන්න ඔය වගේ දේවල් දැනගන්න ඕනේ පුතාලා. එතකොට ඔයගලන්ට හොඳ මතකයක් දැන් මේ වගේ රූප සටහනකින් මතක් කරන එක හරි වටිනවා. මොකද මට ඒක බලන්න පුළුවන්. ඔයාලගේ knowledge එක මම මේකෙන් ප්‍රශ්න අහද්දී උත්තර දෙන්න පුළුවන්ද කියලා බැලුවහම මට තේරෙනවා. හරි. ඒතර මේක 2021 යට රිවිෂන් එකකුත් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ volatile memories. ඔන්න පුතේ volatile memories register cache level 1, level 2, level 3, RAM random access memory. RAM තුනකට බෙදෙනවා. SRAM, DRAM, SDRAM. මේ diagram එක දාගන්න. ඔයාලට ගොඩක් වටින diagram එකක් වෙයි මේක. අද diagrams ගොඩක් තියෙනවා නේද ඔයගලන්ට? right. හරි. ඊළඟට අපි යමු මේ volatile memories ගැන. අපි දැන් මේ ඇඳපු diagram එක ළඟම register ගාව මොනවාද අපිට ලියන්න පුළුවන්. මේ register තමයි අපිට හම්බ වෙන fastest and ඔයාලා දැක්ක memory pyramid. මොකද මට කියන්න පුළුවන් මෙතන fastest වැඩිම වේගවත්. ඒ වගේම capacity මොකද අඩුම මේ බලන්න කූඹියක් නේ ඉන්නේ. එහෙනම් අපිට මේ දෙක ලියන්න පුළුවන් මෙතන. Very fast, very low capacity. Located inside central processing unit. ඉන්නේ කොහෙද?
CPU එක ඇතුලේ ඉන්නේ. එයා විතරක් නෙමෙයි මෙයාත් ඉන්නේ CPU එක ඇතුලේ. කෑෂ් තමයි ඇත්තටම ඉන්ටර්මීඩියට් මෙමරි. මෙයා ඉඳන් මෙයාට data අරන් යන්නේ ගේන්නේ කවුද? කෑෂ් හරහා යන්නේ. එතකොට එයා හින්දා තමයි ඉන්ටර්මීඩියට් මෙමරි. එයා තමයි ස්පීඩ් කරන්නේ කම්පියුටර් එක. කෑෂ් එකේ. හරි. පුතාට ඒකත් ලියා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ SRAM DRAM ගැන මම විස්තරයක් කරන්නයි දැන් යන්නේ. ඔන්න මම SRAM කියන්නේ මොකක්ද කියලා මුලින් කියනවා. ස්ථිතික නැත්නම් static random access memory. DRAM කියන්නේ dynamic random access memory. දැන් මේ දෙන්නගේ ගැන විස්තරාත්මකව දැනගන්න ඕන. එහෙනම් අපි ඔයගොල්ලන් බේසික්ස් වලදී මේ RAM මොකද්ද මේ RAM එක කරන්නේ කියලා ඉගෙන ගත්තා. RAM එක කරන්නේ මොකද්ද? RAM is the main memory of the computer that holds data for running applications when computer is running. ඒ කියන්නේ දැනට ධාවනය වෙනකොට තොරතුරු දත්ත ඒ වගේම instructions store කරලා තියාගන්නේ RAM එකේ. Running programs and currently running programs and currently processed data holds in random access memory. RAM එකේ තමයි ඒ දේවල් තියාගන්නේ. ඉතින් මේ static dynamic කියලා ප්‍රධාන දෙකකට බෙදෙනවා. අපි SDRAM උත් දැනගන්න ඕනේ. ඒක synchronized DRAM කියලා කියනවා. question එකක් විදිහට ලියා ගන්න. right. දැන් මට කාට හරි කියන්න පුළුවන් නම් SRAM DRAM වෙනස්කම් මෙන්න මෙහෙම දෙකට බෙදලා different between SRAM and DRAM. SRAM and DRAM අත උසන්න දන්න අය අපි බලමු මතක් කරගමු ඔයගොල්ලන්ගේ basics knowledge එක තියනවාද කියලා. මොකද මට operating system කරන්න කලින් මේ basic knowledge එක අත්‍යවශ්‍යයි. කොබලන් අත උසන්න SRAM DRAM වෙනස දන්නවා කියන අත උසන්න. හරි. රවිෂ්ක පුතා කියන්න SRAM DRAM එක වෙනසක්. ස්පීඩ් එක SRAM එකේ fast, DRAM එකේ slow. Very good. right. උන එකක් කිව්වා ඔයා SRAM fast. ඇත්තටම SRAM කියන්නේ මොකද්ද? ඔන්න අපි බලමු. ඔන්න බලමු ඊළඟ presentation එක ඊළඟ slide එකට ගිහලා පුතේ SRAM කියලා කියන්නේ registers cache හදලා තියෙන SRAM වලින්. Fast. Power consumption low. No need of refresh. නිරන්තර පුබුදු කිරීමක් අවශ්‍ය නැහැ. refresh කරන්න ඕනේ නැහැ. හැබැයි DRAM slow. Power consumption high. Need refresh. යා refresh කරන්න ඕනේ. Density more. ගණනීයතාවය වැඩි. මේකේ less density. Registers and cache made up with SRAM. ඔන්න පුතාට දෙකට බෙදලා ලියා ගන්න කාරණා හතරක් තියෙනවා. ලියා ගන්න බලන්න. SRAM fast, power consumption low, no need of refresh, less density, SRAM less density. Cache and registers made up with SRAM. We are going to registers are cache සැදී ඇත්තේ SRAM. ලේසි මතක තියාගන්න මොකද එයා fast නේ. register cache තමයි fast. DRAM slow. හොඳයි. මේක හොඳටම ලියාගත්තා නම් පුතාලට මම මේ දෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අපි බලමු මේකේ උත්තර ඔයාලගෙන්ම මම ගන්නවා. ලියා ගන්න 2014 කියලා. Consider the following statement on static random access memory. පහත ස්ථිතික random access memory කියන්නේ සසම්භාවිත විසුම් මතකය ගැන සලකන්න. ඔන්න මුලින්ම කියනවා SRAM need periodic refresh. refresh ඕනෙලු. හරිද?
ඔයාලා කියන්න. refresh ඕනේද SRAM? හරිද වැරදිද? වැරදි. Very good. නියමයි. It is used for cache memory. හරියටම හරි. Yes. Registered are made of SRAM. ඒකත් හරි. Answer is B and C. B and C කොහෙද තියෙන්නේ? මෙන්න answer එක. දැක්කද ගත්තේ හැටි? ඔයාගේ අර කලින් වගුව දිහා බලලා උත්තරේ ගන්න පුළුවන්. sorry D and C මේකයි උත්තරේ මම දැක්කේ නෑ. අන්න ඒවත් භයානක තත්ත්වයක්. හොඳේ හොඳට බලලා දාන්න ඕනේ. B and C. B and C දැක්ක නේද? B and C. වරද්ද ගන්න එපා. It is used for cache memory, correct. Registered are made of SRAM, correct. Answer is B and C only. Next question. ගතික සසම්භාවී ප්‍රවේශ මතක DRAM සහ ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතක සම්බන්ධ වගන්ති අතර සලකා බලන්න කියනවා. Consider the following statement on dynamic random access memory and static random access memory. Registered are made of DRAM. එක වැරදි නේද? register නෙමෙයි DRAM නෙමෙයි S වෙන්න ඕනේ. ඒක වැරදි. DRAM are faster than SRAM. අපෝ නෑ. DRAM fast නෑ. නේද? DRAM මේ more density. අන්න දැන් කියන්න බලන්න. DRAM නේද more density? ඒක හරි. That is correct. So answer is only C. On a single medium අය ගහනතාවේ වැඩි වෙයි. හරි. ඔන්න දැන් පුතාලා ඉගෙන ගත්ත වගුවෙන් තව ප්‍රශ්නයකට යන්නයි හදන්නේ. බේසික්ස් මතක් කරගෙන යමු අපි. ඔකත් උත්තරේ දාගන්න. right. right. 2017 අවුරුද්දේ අහනවා මේ ප්‍රශ්නේ ලියා ගන්න පරිගණකයක් බලගැන්වීම booting process. Explain what will happen during booting process of computer. මේ booting process නැත්නම් පරිගණකයක් බලගැන්වෙන ක්‍රියාවලියේදී මොනවා වෙයිද කියලා 2017 අහනවා. මොනවද පිළිතුර වෙන්නේ? ඔන්න මෙන්න මේ ප්‍රශ්නේ තමයි මේ කතා කරන්නේ. Power on self test නැත්නම් post ගැන කියන්න ඕනේ ලකුණක් ලැබෙනවා. ඒ කියන්නේ executing or running BIOS කියලා කිව්වත් ලකුණු ගන්න පුළුවන්. දෙවෙනි point එක විදිහට run bootstrap program to load the OS in the memory. තුන්වෙනි point එක transfer the control to the operating system. මේකයි උත්තරේ. හැබැයි සරල උත්තරයක් දීලා තියෙන්නේ. පුතාලා හැබැයි මේකේ booting process එක දැනගත්තොත් ඔයාට ලියන්න පුළුවන්. අපි බලමු මේකේ උත්තරේ මේක වුණාට උත්තරෙත් ලියා ගන්නකො ප්‍රශ්නෙත් එක්කම උත්තරේ ලියා ගන්න මේ අන්තිම ටික ඔයාලට පේනවද ඒක? මම ඒක විතරක් අද හදලා දෙන්නම් ඔයගලන්ට. මේක විතරක් ලියා ගන්න පුතේ. ලකුණු 3ක් හම් වෙන ප්‍රශ්නේ උත්තරේ ලියා ගන්න. හැබැයි මම එක්ස්ප්ලেইন කරනවා ඊළඟට. power on self test කියන්නේ post. ඒකට හරි. නැත්නම් executing or running BIOS කිව්වත් ලකුණු ගන්න පුළුවන් කියලා ඒකේ කියන්නේ. ඊළඟට අංක 2 විදිහට run the bootstrap program to load operating system to the main memory. Antimate transfer the control to the operating system. ලියලා ඉවරද? right. මෙන්න මේ ටික අපි දැනගන්න ඕනේ. මේ තමයි ඇත්තටම
පුංචි පුංචි කොටස් පවා මෙතන highlight වෙලා තියෙනවා. භාෂා දෙකෙන්ම ලියා ගන්න පුළුවන්. පළවෙනියට සිංහල භාෂාවෙන් දරුවෝ ලියා ගන්න. පරිගණකයේ ආරම්භක ක්‍රියාකාරීත්වයේ සිදුවන අයුරු ඒ යටතේ මෙච්චර ලොකුවට ලියන්නේ නැතුව අපි බොහොම සරලව ලියමු. අංක 1 මොකද්ද? පරිශීලක විසින් විදුලි බලය සපයයි. අංක 1. අංක 2 CPU මගින් basic input output system කියන්නේ BIOS ප්‍රවේශණය කෙරේ. කියන්නේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය ප්‍රවේශණය කෙරේ. ඒක තමයි දෙවෙනි පොයින්ට් එක විදිහට ඔයාලට ගන්න පුළුවන්. මේ බුලට්ස් වලින් පියවර ඇතුලේ පියවර තියෙන හින්දායි මම මෙහෙම දෙන්නේ. ඊළඟට ඔන්න පුතාලා දැනගන්න ඕනේ පළවෙනිම දේ තමයි පළමුව post. ඒ කියන්නේ පළමුවම රන් කරන වැඩසටහන මොකක්ද කිව්වොත් power on self test එක. මොකද ඒකේ නම post නැත්නම් power on self test වැඩසටහන ධාවනය වෙයි. මේකෙන් කරන්නේ මොකක්ද දන්නවද? මේ ආරම්භක පියවර වශයෙන් CMOS ඒ කියන්නේ complementary metal oxidized semiconductor මතකය අනුව සියලු දෘඩාංග පරීක්ෂා කර බලා නියමිත පරිදි ක්‍රියාත්මක වෙනවද කියලා තහවුරු කරගන්නවා. ඒ කියන්නේ තමන්ගේ ඉන්පුට් අවුට්පුට් හරියට නිකන් උදේ නැගිට්ටහම ඔයා බලනවා මේ අතපය එහෙම තියෙනවද කියලා. ඒ කියන්නේ මේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඉන්පුට් ඩිවයිසස් කියන්නේ mouse, keyboard, monitor එක ඔක්කොම තියෙනවද කියලා බලනවා. බලන්නේ මොකකට අනුරූපවද? මේ CMOS එකේ ලියලා තියෙන ඒවට අනුරූපව. චෙක් කරගන්නවා. mouse හරි, keyboard එක හරි, printer එකක් ගහලා තියෙනවා නම් printer එක හරි. අන්න ඒ වගේ එයා චෙක් කරගන්නවා. මේ කොටස් තියෙනවා කියලා. ඉන්පසු පරිගණක නිෂ්පාදන සමාගම විදිහට සපයලා තියෙන උපදෙස් අඩංගු අර මං කියපු ෆර්ම්වෙයාර් එක මතකයි නේද? bootstrap loader නම් වූ ස්ථිරාංගයට අනුව post වැඩසටහනෙන් හඳුනාගත් boot sequence පළවෙනි ආචායන උපාංගය ඒ කියන්නේ master boot record එක කියවනවා. සාමාන්‍යයෙන් මුල් වතාවට කම්පියුටරය ඕපන් කරන වෙලාව මුල්ම කියන්නේ ඔපරේටිං සිස්ටම් එක දාලත් නැති වෙන වෙලාවට අපි මේ ඕඩර් එක විදිහට දෙන්නේ CD එක හරි external device එක. මොකද එයා දන්නේ නැහනේ. එහෙම නැත්නම් මේ පළමු ආචායනය කියන්නේ C එක. දැන් මගේ කම්පියුටරේ නම් C එකේ තමයි OS එක ගබඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අවසානයේ boot drive එකේ අඩංගු operating system එක. මොකද boot drive කියන්නේ මගේ C එක. C එකේ අඩංගු operating system එක RAM එකට ගේනවා. RAM එකට ප්‍රවේශ කරනවා. ඊට පස්සේ සම්පූර්ණ පාලනයම කාටද දෙන්නේ? operating system එකට දීලා interface එක ලබා ගන්න. ඔන්න ඕක තමයි කම්පියුටර් එකේ ආරම්භ initial program එක. අපි මේක ඉංග්‍රීසි මීඩියම් එකත් එක්කත් කරලා ඊළඟට මේකේ සාරාංශය ලියා ගමු. right. number 1 use a power up computer. පළවෙනි පියවර විදිහට ලියාගන්න use a power up computer. use a power up computer. අංක 2 CPU activate BIOS. BIOS කියන්නේ මොකක්ද කියලා දාගන්න basic input output systems. CPU කියන එක නම් දන්නවනේ උඹලා. ඊළඟට මේක interesting point එකක් first program activate is post. ඔන්න post කියන වචනේට ලකුණු දුන්නා. පළවෙනි ලකුණ හම්බුනේ මෙතනට. post. Using CMOS memory, this check all the hardware and confirm all are functioning properly. ඒගොල්ලෝ හොඳට වැඩ කරනවද කියලා බලනවා. ඊළඟට ඔන්න එනවා firmware එකට. මොකක්ද එයාගේ නම? master boot record. After it read the MBR master boot record, the boot drive coordinates with the firmware bootstrap loader which provided by the computer manufacturer. ඕක තමයි firmware එක bootstrap loader එකේ විදිහට තමයි
run කරන්නේ. ඊළඟට මොකද කරන්නේ? Then the computer load the operating system in a boot drive to the RAM. ඔන්න RAM එකට ගේනවා කවුද? OS එක ගේනවා RAM එකට. දැන් ඔන්න OS එක මෙතන තියෙන්නේ. OS එක. RAM එකට ගෙනාවා. ඊට පස්සේ සියලු control එක දෙනවා OS එකට. නේද? Operating system takes over the control of the computer and display the interface. ඔන්න computer එක control එක ගන්නවා. ඉතින් බොහොම සරලව කියනවා නම් මෙච්චර පියවර ගොඩක් නැතුව ඔයාට මෙන්න මේ පියවර ටිකට යන්න පුළුවන්. Power up, power on self test, find the boot drive, load the operating system, transfer the control. ඕක තමයි කතන්දර. සරලව යන්න. summary කියලා දාන්න. Power up, power on self-test, that is post, find the boot drive, find the load the operating system and transfer the control. Right. ඔන්න දැන් තමයි අපේ මාතෘකාවට එන්නේ. ඒ තමයි competency level 5, uses of operating system to manage functionality of computer. ඉතින් අපි basics ඉගෙනගෙන නැතුව මෙතනට එන්න බැරි නිසා අපි basics මතක් කරගත්තා. එහෙම නැත්නම් මම hard disk එක ගැන කතා කරනකොට මම RAM එක ගැන කතා කරනකොට process එක ගැන කතා කරනකොට පුතාලට දැන් ගොඩක් දේවල් මතකෙන් කියන්න පුළුවන්. ඔන්න දැන් අපි මොනවාද මේක ඉගෙන ගන්න කියලා බලමු. period 4ක් allocate කරලා තියෙනවා. operating system එක define the computer operating system and briefly describe the evolution of operating system. ඒ කියන්නේ operating system මෙහෙම පද්ධතියේ පරිණාමණය, ඒ කියන්නේ ඉතිහාසය ගැන කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා මෙහෙම පද්ධතියේ ප්‍රධාන ක්‍රියාකාරීත්වය සහ පරිශීලකයන්ගේ කාර්යයේදෙන මෙහෙම පද්ධතිය ලබා දෙන දායකත්වය හඳුනා ගන්නවා. ඒ කියන්නේ file ඒ වගේම folders ඒවා ගැන කතා කරනවා, directories, files, data ඒවා ගැන කතා කරනවා. ඊළඟට පරිශීලක හා කාර්ය මත මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කරනවා. Then we have to categorize operating system, right? ඒ ටික තමයි දැන් අපි යන්නේ. හරි. එහෙනම් අපි ඉගෙන ගන්න කොටස් ටිකට නැවත ගියොත් operating system එක introduce කරනවා. ඊළඟට evolution history එක ගැන කතා කරනවා. මෙහෙයුම් පද්ධතියේ පරිණාමණය, evolution of operating system, then main functions of operating system, finally classification of operating system. Operating system එක නොයෙක් විදිහට වර්ග කරනවා. මේවා ඔක්කොම mind map වලට දාගත්තා නම් පුතාලට ගොඩක් ලේසි. එතකොට අපිට පුළුවන් බොහොම ලේසියෙන් මේ කොටස් ටික ඉවර කරගන්න. හරි. ඔන්න දැන් තමයි අපි පටන් ගන්න. එහෙනම් අපි දැනගන්න ඕනේ operating system කියන්නේ මොකක්ද? What is an operating system? That is the important program in the computer. Program එකේ තියෙන හොඳම වැදගත්ම වටිනාම වැඩසටහන තමයි මේ operating system කියන්නේ. And it supports computer basic functions such as scheduling, managing, task, controlling peripherals. Peripheral කියන්නේ අර උපාංග ටික. උපාංග පාලනය කරන්න, ඒ වගේම අදාළ ප්‍රධානම ක්‍රියාවලියන් පාලනය කරනේම කළමනාකරණය කරනේම සියල්ලම කරන්නේ මේ operating system එකෙන්. ඒ වගේම එයා interface එකක් හදලා දෙනවා කාටද? user ට. එයා operating system එක හරහා තමයි කම්පියුටරේට කතා කරන්නේ අපි. හරි පුතාලා ලියා ගන්න මේක.
operating system කියලා ලියාගෙන points තුනක් ලියා ගන්න ලස්සනට කොටුවක් ඇතුලේ දාගෙන. What is an operating system? It is the important program that runs on the computer. පරිගණකයේ ක්‍රියාත්මක වන වැදගත්ම වැඩසටහන. කාර්යයන් කළමනාකරණය කියලා දාගන්න මෙතන. අකුරක් වැඩියෙන් වැඩිලා. It supports the computer's basic functions, scheduling or managing tasks, controlling peripherals. Finally, it provides user interface. පරිගණක පරිශීලකයාට පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණක්ද සපයනවා. ඔන්න ඔක තමයි යා කරන්නේ. හරි. ඔන්න දැන් අපි හඳුන්වලා දෙනවා. නැවත බලන්න. මෙහිුම් පද්ධතිය යනු පද්ධති මෘදුකාංගයක් අපේ අර ඩයග්‍රෑම් එක මතකයි නම් software divided into two. First is system software. අන්න එහෙනම් system software. පද්ධති මෘදුකාංගයක්. And operating system is a system software that provide a virtual machine. ඔන්න virtual machine කියන්නේ අතත්‍ය පරිගණකයක්. right? නැත්නම් යන්ත්‍රයක්. මොකක්ද එයා කරන්නේ? hardware, software, resources manage කරන එක තමයි කරන්නේ. ඒ වගේම මොකද්ද කරන්නේ? interface එකක් provide කරනවා. right? ලියා ගන්න පුතේ. An operating system is a system software. ලස්සනට කොටුවක් ඇතුලේ දාගන්න මේක. That provides a virtual machine. Manages resources. My virtual machine කියන එක තමයි මේ පෙන්නලා තියෙන්නේ hides the hardware details, provide an interface to application and end users. Important point එක මොකක්ද? ඇත්තම කියනවා නම් මේක manager කෙනෙක් manage computer resources. Right? Manage computer resources. ඒ වගේම application software උනත් දුවන්නේ මොනවටද? මේ system software උඩනේ run කරන්නේ. කියන්නේ ඔයාගේ machine එකට Windows නැතුව ඔයාට Word දාන්න බෑ නේද පුතේ? අන්න ඒ වගේ තමයි. ඔයාගේ mobile එක ගන්න. mobile එකේ Android ඇති ගොඩක් වෙලාවට සමහරුන්ගේ Apple version එක ඇති. ඒ කියන්නේ Macintosh version එක අපි කියන්නේ Mac කියලා. ඉතින් කොහොම නමුත් ඔයාගේ phone එකේ අපිට පුරුදු phone එක නම් phone එකේ Android කියන operating system එක. ඒක දැම්මට පස්සේ තමයි Zoom දාන්නේ නේද අපි? Google Classroom දාන්නේ. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ diagram එකෙන් ලොකු කතාවක් විස්තර වෙනවා. මම පෙන්වන්න උත්සාහ කරන්නේ utilities මතක් කරගන්න අපි දෙකකට බෙදනකොට application software, system software මතක ඇති. බෙදනකොට system software වල එක්කෙනෙක් තමයි utility software, ඒ වගේම operating system, අනික එක තමයි language translators. එතකොට දැන් මම මේ කතා කරන්නේ application software කියන්නේ word. ඒ word එක වැඩ කරනකොට යා operating system එකත් එක්ක communicate කරනවා කියලා පේනව නේද? right. ඒ වගේම එයා මෙතන memory එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හැටි පේනව නේද? right. operating system එක utilities එක්ක සම්බන්ධ වෙනවා පේනව නේද? හරි. පුතාලට මේ පෙන්වන්නේ මොකද්ද? hardware components කාත් එක්කද communicate කරන්නේ? operating system එක හරහා තමයි utility වලට යන්නේ. එහෙම නේද? right. මේ diagram එක දාගන්න. මේක ගොඩක් වටින diagram එකක්. මේකේ ගොඩක් diagrams තියෙනවා පුතේ. ඔයාලට වෙලා යනවනම් presentation එක දුන්නාට පස්සේ ඇඳගත්තට කමක් නැහැ. ඔයාලට වෙලා යනවනම් ඊළඟට අපි
අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි operating system කීප එක නම් ටිකක් ලියාගමුද? Windows, Linux, Unix, Mac OS, Macintosh ඒ කියන්නේ Apple machines වල, ඒ වගේම Windows Server, ඒ වගේම Android mobile phones වලට යන්නේ. කීපයක් උදාහරණ ලියා ගන්න. Example for operating system කියලා. එහෙනම් අද දවසට මම කරන කොටස් ටික මෙතනින් ඉවර කරනවා. රෙකෝඩින් එක නතර කරන්න. දැන් පොතේ ඔයගොල්ලන් මුල ඉඳන්ම ඔපරේටිං සිස්ටම් උනාට බේසික්ස් ටික ලියලා තමයි ඔපරේටිං සිස්ටම් වල නම් ටික ලියා ගන්න. එතනින් ඉවර කරනවා. ඊළඟ දවසේ මම evolution of operating system මේ මෙහෙයුම් පද්ධතියේ විකාශනය ගැන කතා කරනවා. ඒ වගේම මෙහෙයුම් පද්ධති වර්ගීකරණය ගැන කතා කරනවා. ඒකට මයින්ඩ් මැප් එකක් දානවා. මම මේ ප්‍රසන්ටේෂන් එක ඔයගලන්ට අප්ලෝඩ් කරලා තියන්නම්. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොහොමද නෝට් එක ලියන්නේ කියලා. ඊට අමතරව කලින් නෝට්ස් ලියපු දරුවන්ට පුළුවන් වෙනම මැටීරියල්ස් ඔයගලන්ගේ මෙතන ඉන්න දරුවෝ ඉන්නවනම් මෙන්න මේ ICT bus materials කියලා තියෙන ඒ වෙබ් එකට ගිය ඒ Google Classroom එකට යන්න මෙන්න මේ කෝඩ් එක පාවිච්චි කළා. ඒකේ operating system කියන අය පෙන්නන්න මේක බලා ගන්න. මේක හරහා ඔයගලන්ට පුළුවන් නම් ඒ operating system වල notes ටික download කරගෙන තියාගත්තා නම් හොඳයි. මම operating system වලට වෙනම කොටසක් හදලා ඒක අප්ලෝඩ් කරලා නැහැ. අපි ඒකත් අප්ලෝඩ් කරලා දාමු. එතකොට ඔයගලන්ට ඒ ටිකත් ගන්න පුළුවන්. දැනට operating system අප්ලෝඩ් වෙලා නැහැ. නමුත් දැන් operating system වලට මේ තාක් වෙනකන් අපි කරපු සියලුම notes මේකට ගන්න ලෑස්ති කරලා තියෙනවා. ඒත් එක්කම ඔයගලන්ගේ තවත් Google Classroom එකක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට database වල තියෙන තොරතුරු ඔක්කොම materials ඔක්කොම ගන්න මේ database කියන Google Classroom එකෙන් information ටික අරගන්න ඕගොල්ලෝ. notes ගන්න. ඒකට ඒකෙන් ඔයාට videos ඔක්කොම ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම අපි මේකෙම හදනවා ඉස්සරහට operating system කියලා class එකක් හදලා ඒවත් materials එකට දානවා. නැත්නම් අතන material එකට හරි දානවා. මෙතන ඇත්තටම මේක හැදුවේ ඔයගලන්ට අර units වෙන වෙනම අඳුනාගෙන යුනිට් එක හොඳටම ස්ටඩි කරනවා නම් මේක ගිහිල්ලා මේක ෆලෝ කරාම ඔයාට මේ යුනිට් එක ගැන හොඳ නොලෙජ් එකක් එනවා. ඒත් එක්කම දැන් ඉස්සරහට අපි ictbus.online වෙබ්සයිට් එක හරහා ඔයගලන්ට සියලුම යුනිට්ස් ටික මේ වෙබ් එක හරහා දෙන්න ඇඩ්වාන්ස් ලෙවල් වලට ගියාම ඔයගලන්ට මෙතනින් ගන්න ලෑස්ති කරලා තියෙනවා. මම හිතනවා මේ වෙනකොට අපේ රවිෂ්ක පුතා මේක ඇඩ් කරලා තියෙනවා ෆ්ලෝ chart. ඔය වගේ වීඩියෝ ඇඩ් කරමින් යනවා. තාම නැහැ මේක ඉවරුන. මේක තව මේ ඇඩ් කරලා තියෙන්නේ මම හිතන්නේ. database ටිකම ඇඩ් කරලා තියෙන්නේ. එතකොට එයාට ඒ අදාළ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. මේ වීඩියෝ විතරයි මෙතන තියෙන්නේ. මේකේ වෙනස තමයි materials තියෙනවා. ඒ කියන්නේ presentations තියෙනවා. ඇත්තටම වෙනම Google Classroom එකකට ගියේ මගේ Google Classroom එකේ ඉඩ මදි වෙලා තියෙනවා දැන් ඒකින්ද මේ වෙන account එකක් හරහා මේක හදාගෙන යන්න. එහෙනම් මම session එක close කරනවා. මේ